මේ විශාල පාඩුවක් ලබනවා. මේ පාඩුව මහ භාණ්ඩාගාරයට විශාල බරක්. භාණ්ඩාගාරයේ මේ බර දරා ගන්න ඕනේ. ඒ නිසා මේව විකුණමු. එහෙමත් වෙනවා කතාව. නේද? මේ පැති කීපෙකින් එකක් එනවා මේකෙන් අපේ සේවාවන් හරියට ලැබෙන්නේ ඒ නිසා විකුණමු. ඊළඟ එනවා මේක කාර්යක්ෂම නැහැ ඒ නිසා විකුණමු. ඊළඟ එනවා මොකද්ද? මේ පාඩු ලබනවා. මේ පාඩු ලබන නිසා විකුණමු. ආණ්ඩුව ලාභද? මහ බැංකුවත් පාඩුයි දැන්. එන යෝජනා කරන්න මහ බැංකුවත් විකුණමු. ලාභ අලාභ මත නම් අපි රජයේ තියාගන්නවද නැද්ද කියලා තීරණය කරන්නේ මහ බැංකුවත් පාඩුයි. කැබිනට් මණ්ඩලය කොහොමත් පාඩුයි. හරි ඒක ඉපහීමක් නේද? ඒක පාඩුයි. ඉතින් පාඩු ලබනවා නම් අපි ඒවත් විකුණමු. එහෙම යෝජනාවක් ඉන්නේ. නේද? ඒ විතරක් නෙවෙයි දැන් යෝජනාවේ තියෙන පාඩු ලබනවා විතරද? එහෙමත් නෙවෙයි තිබෙන්නේ. දැන් අපි ගත්තොත් අපි දන්නවා ටෙලිකොම් එකේ 51% නේද? ආණ්ඩුව සතුව තිබෙනවා. ඒ 51% විකුණන්න යෝජනා කරනවා. ඒක දැනට ගත්තොත් ලාභ ලැබෙමින් තියෙන ආයතන. හරිද? ඊට පස්සේ ගත්තොත් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විකුණන්න ඕන කියලා යෝජනා කරනවා. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ගත්තොත් මාගාව තියෙනවා 2003 ඉඳන් 2021 දක්වා මේ සෑම වසරකම ආණ්ඩුවට ටැක්ස් එකක් ගෙවලා තියෙනවා. ඒ වගේම කොටස් හිමියන්ට ලාභාංශ ගෙවලා තියෙනවා. හරිද? 2021 ගත්තොත් ආණ්ඩුවට ගෙවලා තියෙනවා මිලියන 1700 ටැක්ස්. ප්‍රතිලාභ ගෙවලා තියෙනවා 1700 ටැක්ස් බදු ගෙවලා තියෙනවා. 1500ක් ගෙවලා තිබෙනවා ප්‍රතිලාභ. ඒ කියන්නේ මිලියන 3200ක් ලාභාංශ සහ බදු භාණ්ඩාගාරයට ලැබිලා තියෙනවා. දැන් මේක විකුණන්නේ මොකද? ලාභ පාඩු පිළිබඳ ප්‍රශ්න. නෑ එහෙම නෙවෙයි. ඊළඟට අපි දන්නවා එයාලංකා සමාගම සතුව තියෙනවා ආයතන තුනක් ප්‍රධාන වශයෙන් ගත්තොත් එයා ලයින් එක තියෙනවා. ඊළඟ ගත්තොත් ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් භූමිය හැන්ඩල් කරන එක තියෙනවා. ඊළඟ ගත්තොත් කේටරින් සේවාව තියෙනවා. දැන් නිමල් සිරිපාල පහුගිය දක් වේගෙම කිව්වේ මොකද්ද? කේටරින් විකුණන්න ඕන. ඔකනේ කිව්වේ. හරිද? කේටරින් විකුණන්න කියනකොට දැන් අපි දන්නවා මොකද්ද? කේටරින් 2011 2021 දක්වා පෞද්ගලික අවුරුදු 11ක ගිණුම් වාර්තා අපිට සතුව තියෙනවා. ඒ ගිණුම් වාර්තා වලින් 2020-21 මුදල් වර්ෂය අරනකොට අනෙක් හැම වර්ෂයක්ම ලාභයි. අවසාන වසර ගත්තොත් ගිය අවුරුද්ද ඒ කියන්නේ 2021 අපි කාටද දන කොවිඩ් තත්ත්ව නිසා එයාලගේ ශේෂ්ත්‍රෙම කඩා වැටුණා. ඒකේ බලපෑම තියෙන්නේ. නමුත් ගත්තොත් 2021-22 කියන මුදල් වර්ෂයේ මිලියන 2796ක් ලාභයි. බිලියන 3කට කිට්ටු වෙන ලාභයක් තියෙනවා. රුපියල් බිලියන. 2019-20 වසර ගත්තොත් මිලියන 4760ක් ලාභයි. ඒ කියන්නේ බිලියන 4.7ක් කේටරින් ලාභ. දැනුත් ලාභ. දැන් යෝජනා කරන්නේ මොකද්ද? ඒක විකුණන්න. දැන් පාඩු නම් මම මේකලගේ තර්කය අපි බලමු අපි ඒක නැද්ද වෙනම කතාවක්. හැබැයි දැන් මේ ඉන්නේ පාඩු නිසා විකුණනවනේ. පාඩු නිසා නම් කේටරින් විකුණන්න ඕනේ නැහැ. ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් බැලුවොත් 2021-22 වසරේ මිලියන 5009ක් ලාභයි. කෝටි 500ක් ලාභ. දැන් විකුණමු. මොකක් නිසාද? පාඩු ලබන නිසා. එහෙනම් ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් විකුණන්නේ ඇයි? උත්තර දෙන්න. ඊට පස්සේ එයා ලයින් එක පාඩු. ඒක විශාල පාඩුවක් තිබෙනවා. දැන් ගත්ත මම දැක නිමල් සිරිපාල කියලා තිබුණා කෝටි 40000. එනේ බිලියන 400ක පාඩුවක් තියෙන ඇත්ත. ඒතර දැන් මොකක්ද දැන් මේක ගත්තොත් මම කියන්නම් ජාත්‍යන්තර බැඳුම් කරවල ඩොලර් මිලියන 175ක් අරන් තියෙන ණයක් හැටියට. ලංකා බැංකුවේ ඩොලර් මිලියන 80ක ණයක් අරන් තියෙනවා. මහජන බැංකුවෙන් ඩොලර් මිලියන 466ක ණයක් අරන් තියෙනවා. කනිත්තේල් එයාපෝට් සිවිල් ගුවන් සේවා මේවට ගෙවන්න තියෙනවා 325. ගුවන් යාන හිගබදු තියෙනවා. මේ ඔක්කොම එකතු කරපුවාම රුපියල් බිලියන 400ක ණයක් තියෙනවා. දැන් අපි කියන්නේ මේ රුපියල් බිලියන 401ක් තියාගෙන එයා ලයින් එක ගන්නේ කවුද? දුන්නත් කමක් නැහැ වගේ එහෙමනම්. ඒකට කෝටි 40000ක නේද? ණය පංගුකුත් එක්ක එයා ලයින් එක ගන්න. කවුරුත් ගන්නෙ නැහැ. ඇත්ත ගත්තොත් ගිණුම් කරන යනුව ගත්තොත් එයා ලංකා සතුව තියෙන වත්කම් ප්‍රමාණයට වඩා එයා ලංකා සතුව තියෙන වගකීම් ප්‍රමාණය වැඩි. එයා ලංකාවික විසින් ගෙවිය යුතු ප්‍රමාණයට වඩා වැඩි නේද? ඒක වැඩි. එයා ලංකාවේ සම්පූර්ණ වත්කම් ප්‍රමාණයට කවුද ගන්නෙ?
දැන් ආණ්ඩුව යෝජනා කරන්නේ මොකද්ද? මේ ණය භාණ්ඩාගාරේ බාර අරගෙන ණය සීරෝ කරලා විකුණන්න. දැන් මේක ගන්න නැහැ කවුරුත් හොඳේ. මේක ගන්න නැහැ. කවුරුත් මේ ණයත් එක මේ යාලංකෙක් ගන්න නැහැ. දැන් යෝජනා කරන්නේ මොකද්ද? මේ තියෙන ණය පංගුව යාලංකයේ තියෙන ණය පංගුව භාණ්ඩාගාරයට ගන්නවා. අරගෙන මොකද කරන්නේ? ඒක විකුණනවා. හරිද? ඒ නිසා මේ පාඩු නිසා විකුණනවා කියන සාකච්ඡාවක් ඒකත් ඇත්ත කතාවක් නෙවෙයි. පාඩු නිසා විකුණනවා කියන එකත් ඇත්ත නෙවෙයි. එහෙමනම් ඇයි මේ විකුණන ක්‍රියාමාර්ගයට එන්නේ ඇයි? ඇයි එහෙනම් මේ විකුණන්න හදන්නේ? කරුණු දෙකක්. ප්‍රධාන එක ඒගොල්ලෝ නියෝජනය කරන නියෝ ලිබරල් ධනවාදී ආර්ථික න්‍යාය. ඒක තමයි ප්‍රධාන. ඒගොල්ලෝ හිතනවා මොකද්ද? රජයේ කාර්යභාරය යටිතල පහසුකම් සහ නියාමනයේ පමණ රජයේ කාර්යභාරය සියලු ව්‍යාපාර සහ කර්මාන්ත නේද තරගකාරීත්වය හරහා විලද පොලේ සමතුලිතභාවය නිර්මාණය කරන්න ඕන. ඔක තමයි කියන්නේ. එකක් ඔවුන් නියෝජනය කරන ආර්ථික උපාය මාර්ගය තමයි මේ විකිණීමට යෝජනා කරන එක කරුණ. දෙවෙනි කරුණ ඇයි හදිසියෙ විකුණන්නේ? ඩොලර් නැහැ. මේක තමයි දැන් පහුගිය කාලේ පුරාවටම මේ ආණ්ඩුව මේ අපේ 1980 ඉඳන් අපිට අවශ්‍ය වෙන ඩොලර් ප්‍රමාණය අපි උපයන්න අසමත් වුණා. අපිට අවශ්‍ය වෙන ඩොලර් ප්‍රමාණයක් තියෙනවා. ඒක අපි උපයන්න අසමත්. අපි නිකන් 2022ට බැලුවොත් අපිට සාමාන්‍යයෙන් 2021 හා සංසන්දනය කරලා බැලුවොත් ඩොලර් මිලියන 8100ක ආනයන අපනයන අතර පරතරයක් තියෙනවා. බඩු විකුණලා ලැබෙන ආදායමට වඩා බඩු ගේන්න ඩොලර් මිලියන 8100ක් වැය වෙනවා. අපිට අතිරේක ඩොලර් මිලියන 8100ක් ඕන. ඊට අමතරව අපේ ණය වාරිකේ තිබුණා මේ 2022 වසරේ ඩොලර් මිලියන 6700ක්. ඒ ඔක්කොම එකතු කරපුවාම ඩොලර් මිලියන 14000 නේද 800ක් අපිට අවශ්‍යයි. ඒ කියන්නේ අපිට අතිරේක වශයෙන් ඩොලර් මිලියන 14800ක් ඕන. මේ අවුරුද්දේ හිගේ. මේ හිගේ පියවගත්ත කොහොමද අපි ඊට කලින්? ඊට කලින් අපි පියවගත්ත ණයක් අරගෙනයි තියෙන එකක් විකුණලයි. මේ ඩොලර් මිලියන 4500ක වගේ හිගයක් තියෙනවා අපිට. ඒක අපි සංචාරක ව්‍යාපාරයෙන් ප්‍රමාණයක් උපයා ගන්නවා, විදේශ සංක්‍රාම වලින් ප්‍රමාණයක් උපයා ගන්නවා, සේවා වලින් යම් ප්‍රමාණයක් උපයා ගන්නවා. ඒත් අපිට මදි. 80 ඉඳන් අපිට මේ හිගේ තිබ්බා. අවශ්‍ය වෙන ඩොලර් ප්‍රමාණය අපි උපයන්න අසමත් වුණා. 80 ප්‍රශ්නකට අපි මොකද කරේ? තියෙන එකක් වික්වා ණයක් ගත්තා. 2010 දී ප්‍රශ්නකට තියෙන එකක් වික්වා ණයක් ගත්තා. 2010 දිනකොට තියෙන එකක් වික්වා ණයක් ගත්තා. 2020 වෙනකොට විකුණන්න කියලා හරි කම හඳේකුත් නැහැ. ණය දෙන්නෙත් නැහැ. ප්‍රශ්නය ආවම. එහෙනම් දැන් මොකද කරන්නේ? දැන් ආයෙ සූරලා බලනවා තව අපිට මොනවද දෙන්න පුළුවන් කියලා. ඒ තව අපිට දෙන්න පුළුවන් මොනවද කියලා බලන්න තමයි දෙවනි හේතුව මේවා විකුණන්න. මොකටද? අපිට නිශ්චිත වශයෙන් මේ මොහොතේ ඇති වෙලා තිබෙන විදේශ සංචිතවල තියෙන හිගය, ඩොලර් වල තියෙන හිගය පියව ගන්න විකුණ ගන්න ඕන. 2. 3. මේගොල්ලෝ විකුණන්න කැමතියි. බිස්නස් ඕන. විකුණන එකත් බිස්නස් එකක් ඒගොල්ලන්ට. මේගොල්ලෝ පාරිශුද්ධ ලෙස විකුණනවද මේවා? හිඟුරාන සිමෙන්ති කම්මල විකුණනකොට අපේ ජිනදාස කිතුලකට සහෝදර පාර්ලිමේන්තුවට ප්‍රශ්නයක් ඇහුවා හැන්සාඩ් එකේ. ඒ ප්‍රශ්නෙට දීපු උත්තරේ තමයි හිඟුරාන සීනි කම්මල විකුණනකොට අක්කර 7000ක උක් වගාවක් තිබුණා. අක්කර 300ක පළතවණක් තිබුණා. කර්මාන්තශාලාව තිබුණා, ගබඩාවේ සීනි තිබුණා. දැන් අපි තක්සේරු කරන්න ඕන මොනවද? ගබඩාවේ සීනි වල වටිනාකම, ෆැක්ටරි වටිනාකම, පළතවාණි වටිනාකම, උක් වගාවේ වටිනාකම. ඒ ඔක්කොම තක්සේරු කරලා තමයි මේක විකුණන්න ඕන. හැබැයි වික්කේ ගබඩාවේ තිබුණු සීනි වල වටිනාකමටත් වඩා අඩුවෙන් තමයි හිඟුරාන වික්කේ. මිලියන 70ක ස්ථාවර තැන්පතුවක් තිබ්බා විකුණනකොට. ඒතර මේක තමයි වත්කම් තිබුණු. හැබැයි විකුණපු ගාන ගබඩාවේ තිබුණු සීනි වල වටිනාකමටත් වඩා අඩුයි. එන මොකද එතන තියෙන්නේ? ගැහිල්ල. ඒක තමයි නිමල් සිරිපාල කඩිමුඩිය කියන්නේ. ඉක්මනින් විකුණන්න ඕන. මොකද තායිසේ වැඩි අප්සෙට් ගියානේ. හරිද? තායිසේකේ වැඩි අප්සෙට් ගියා. හරිද? දැන් මොකද කරන්නේ? ඉක්මනින් ගන්න ඕන. ඒ නිසා මේ විකිණීම පිටිපස්ස මේක තියෙනවා. සිමෙන්ති කම්මල විකිණනකොට
පාර්ලිමේන්තුවේ දවස් දෙකක විතර විවාදයක් තිබුණා. තවක්කාල්වරුන්ගෙන් පගා ගත්තේ කවුද කියලා මතකද මොනිසෝල්ද? නේද? එයා ලංකාවේක විකුණනකොට. ඒකේ කමිෂන් ගත්තු එක පිළිබඳව විශාල විවාදයක් තිබුණා පාර්ලිමේන්තුවේ. එඳා මේ විකිණීම පිටිපස තමන්ට ලැබෙන කමිෂන් මේකත් අඩංගු වෙලා තියෙනවා. දැන් අපි දන්නා සෙවණගල වික්කේ කොහොමද? සෙවණගල එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව වික්ක කාටද? තමන්ගේ පක්ෂ භාණ්ඩාගාරයකට දයාගමගේ. එඳා මේගොල්ලෝ ඒ කියන්නේ ඉදි කරනකොට වගේ විකුණලත් මේ වැඩේ කරනවා. එඳා විකිණීම කියන්නේ කරුණු තුනක් මත. එක තමන් අනුගමනය කරන ආර්ථික උපාය මාර්ගය මත මේ විකිණීම යෝජනා වෙනවා. දෙක මේ නිශ්චිත මොහොතේ තමන් රට මුහුණ දී තිබෙන ඩොලර් හිගය මත මේ විකිණීම යෝජනා වෙනවා. තුන දැන් ඉදිකිරීම ඔක්කොම නතර කරලානේ. කීයක් හරි හොයාගන්න නම් තියෙන දෙයක් විකුණලා තමයි. හරි සරලයි. මේ හැම ගනුදෙනුවක් පිටිපස්සෙම මේ හැම විකිණීමක් පිටිපස්සෙම මේක තියෙනවා. ඒ නිසා මේ කරුණ මේ තුන තමයි අර මිල වැඩිවීමද නේද සේවාවන්ද අකාර්යක්ෂමතාවයද ඒවා තමයි අපිට පෙන්නන ඒවා. සැඟවුණු දේවල් තිබෙන්නේ ඒගොල්ලෝ නියෝජනය කරන ආර්ථික උපාය මාර්ගයක් ඒ වගේම නේද මේ මොහොතේ රට මුහුණ දී තිබෙන ඩොලර් හිගයක් ඒ වගේම මොකද්ද ඒක ඇතුළෙන් එන නේද තමන්ට ලැබෙන කුට්ටිය. මේක තමයි විකිණීම පිළිබඳව ඒගොල්ලන්ගේ අර්ථකථනයේ තියෙන්නේ. දැන් අපි මොකද්ද කරන්නේ? ඒක තමයි වැදගත්. මොකද්ද කරන්නේ? එක එහෙමනම් තියෙන මේ සියල්ල දොඩම් ගොඩ බදාගත්තා වගේ ආණ්ඩුව බදාගත යුතුද? මොකද කියන්නේ? නේද? ආණ්ඩුව හෝටල් කරනවා ආණ්ඩුව නේද? වී මෝලක් දානවා ආණ්ඩුව, වී කිරන්න යනවා ආණ්ඩුව නේද? සැමන් හදන්න පටන් ගන්නවා ආණ්ඩුව, ජූස් හදන්න පටන් ගන්නවා ආණ්ඩුව මොකද්ද? නේද? නේද ඔය එක නේද? සෝස් හදන්න පටන් ගන්නවා හොඳද? ඈ කුළු බඩු විකුණන්න පටන් ගන්නවා ආණ්ඩුව හොඳද? අපි එතන නේ. අපි කියන්නේ නේ ආණ්ඩුව මේ සියල්ල දොඩම් කොට බදාගත්තා වගේ බදාගත යුතුයි කියන. හැබැයි එකක් තියෙනවා මොකද්ද? ආණ්ඩුවකට අත්තරින්න පෞද්ගලික අංශයට වගකීමක් නැති එහෙත් ආණ්ඩුවට වගකීමක් තියෙන බැඳීමක් තියෙන මොකද්ද? සමාජ වගකීම. ඒක පවරගන්නේ ආණ්ඩුව. ඒක පවරගන්නේ පෞද්ගලික හෝටලය. ඒක පවරගන්නේ පෞද්ගලික ව්‍යවසායකය. සමාජ වගකීම. සමාජයේ පිළිබඳ වගකීම පවරගන්න ඕන කවුද? ආණ්ඩුව. ඒ නිසා භාණ්ඩ හා සේවා සාධාරණ මිලකටත් ප්‍රමිතියනුත් සුලභවත් ලබා දීමේ වගකීම තියෙන ආණ්ඩුව. ඒ පැත්ත විතරක් ගත්තොත්. තව ආරක්ෂාවරම ඔක්කොම තියෙන ගම. හැබැයි භාණ්ඩ හා සේවා හිතුවොත් මොකක්ද තියෙන්නේ? භාණ්ඩ හා සේවා සාධාරණ මිලකටත් ගුණාත්මක භාවයෙන්ුත් සුලභවත් පොලිමින් නැතුව නේද? මිලදී ගැනීමේ සමාජ ආරක්ෂාව සමාජ වගකීම ඉටු කරන්න ඕන කවුද? ආණ්ඩුව. ඒක IOC කරන්නේ. IOC කට අදාළ නැති තෙල් පෝලිම් තියනවද? නේද? ඒක කිසිදු පෞද්ගලික සමාගමක් ඒ සමාජ වගකීමට බැඳිලා නැහැ. සමහර අය හිතලා එක කරයි. පවුනේ මේ වෙලාවේ මේ බටු නරක් වෙනවා අපි බටු ටිකක් ගෙනල්ලා ෆුඩ් සිටි වල දාමු කියලා කවුරු හරි කරයි. ඒ වෙලාව අනුකම්පාව පිළිබඳ ප්‍රශ්නයක් කරේ. එයාගේ මානසිකත්ව පිළිබඳ ප්‍රශ්නයක්. හැබැයි වගකීම තියෙන සමාජ වගකීම තියෙන ආණ්ඩුවට. භාණ්ඩ හා සේවා සාධාරණ මිලකට ලබා දීමත්, භාණ්ඩ හා සේවා ගුණාත්මක ලබා දීමත්, භාණ්ඩ හා සේවා නේද සුලභ ලෙස මිලදී ගැනීමේ හැකියාවක් තියෙන පරිදි පහසු ලෙස ලබා දීමත් සමාජ වගකීම, ආණ්ඩුව වගකීම. මෙන්න මේ ආණ්ඩුව වගකීමට බැඳිලා ඉන්නවා. දැන් අපි වග කියන්නේ ඒකට. ඒතර මොකද්ද කරන්න ඕන? ඒතර අපි මේකට ආකාර තුනකින් අපි කල්පනා කරනවා මේ දේ කරන්න. එකක් වෙළඳ පොලේ සමහර දේවල් අපිට පුළුවන් වේවි නියාමනය හරහා පාලනය කරන්න. අපි ඒකට එකග සමහර දේවල්. ඒවා අපි නියාමනීය. පාරිභෝගික අධිකාරියේ නියාමන ආයතනය. මහජන උපයෝගීතා කොමිසම නියාමන ආයතනය. ඒ සමහර වෙළඳ පොලේ ජනතාව වෙත ඇති කරන පීඩනය පාලනය කිරීම සඳහා නියාමන ආයතනයන් හරහා පාලනය කළ යුතු එක කොටසක්. දැන් මොකද පාරිභෝගික අධිකාරියේ නියාමන බලයක් තියෙනවා. ඒගොල්ලෝ භාණ්ඩ මිල තීරණය කරන්න පුළුවන්. ඒගොල්ලෝ භාණ්ඩ මිල ගැසට් කරන්න පුළුවන්.
පහුගිය දවස්වල ඔයගොල්ලන්ට මතක ඇති ඒගොල්ලෝ පොල් ගෙඩිය මිල තීරණය කරා වට ප්‍රමාණය. හරියෝ වැරදි. හැබැයි ඒක නියාමන අධිකාරියට තිබේ බලය. හැබැයි ඒකේ ගැසට් එක ගෙවි අඟල් වලින්. අපේ රටේ කිසි නඩුවක් දැන් අධිකරණ වල දාන්න බෑ අඟල් වලින්. මොකද අපේ රටේ දැන් පාවිච්චි කරන්නේ මෙට්‍රික් මේ මිනුම් මේකක නේද? දැන් අපි අඟල් පහු කරලා තියෙනවා. ඒ නිසා ගැසට් කරන්න ඕන සෙන්ටිමීටර් වලින් හරිනවා. හැබැයි ගැසට් කරා මොකද්ද? අඟල් 14ක වට ප්‍රමාණයක් සහිත පොල් ගෙඩියක් මෙච්චරයි. ඒ වගේ විහිළු කරන්න නෙවෙයි හොඳේ. ඔව් විහිළු. ඊට පස්සේ ඔයගොල්ලන්ට මතකද? ඒගොල්ලන්ට පුළුවන් බහන්න සංගවගෙන තියෙනවා වටලා ගේන්න පුළුවන්. ඉතින් ගියා ඩඩ්ලිගේ මෝල වටලන්න ගියා, නිව්රත්නගේ මෝල වටලන්න ගියා. වටලා මොකද කරේ? ලොරි වලින් ගෙනාවා ටීවී එකේ පෙන්නන ලොරි වලින් හාල් ගේනවා. මම හොයලා බැලුවා ගෙනාවේ අර ටොන් 20 ලොරි 36යි. නේ ලොරි 31යි. ඒ කියන්නේ හාල් මෙට්‍රික් ටොන් 620යි. તો ටීවී වල විශාල ප්‍රදර්ශනයක් ඇදුවා. ආමි ගියා කමාන්ඩෝ ගියා වට කරා හාල් ගත්තා ලොරි වලින් පොලිමේ අරගෙන ආවා ලොරි 31යි මෙට්‍රික් ටොන් 620යි. දවසක සහල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 6500යි. වේලක කැඳ වේලට සම්බන්ධයි හොඳයි. මම කියන්නේ ඒ වෙවිලා නියාමනේ සම්දර්ශන නියාමන මතකද? අර මොකද්ද පොලකට ගිහලා කන පැලෙන්න ගහනවා කිව්වා. මතකද? අර ජෙනරල් කෙනෙක් නේ කවුද? ඔව් අර නිව් කවුද නේ? මම මොකද්ද මේ කියන්නේ? එහෙම නෙවෙයි. බලවත් නියාමන ආයතනයක් ඕන. ජනතාවට ලබා දෙන භාණ්ඩා සේවා පිළිබඳව එහි ගුණාත්මක භාවයත් ඒ සාධාරණ මිලත් එය මම අර කලින් කියපු කරුණු තුන. ඒ කරුණු ඉටු කිරීම සඳහා නියාමන ආයතනයන් හරහා සමහර ශේත්‍ර පාලනය කරන්න. අපි ඒකට එකඟයි. සමහර ශේත්‍ර. තවත් ශේත්‍ර පාලනය කරන්න ඕන. ඒක ටිකක් ගොඩාක් අය කියන එක පැරණි සංකල්පයක් කියලා. නමුත් ඒක අදත් නූතනයි. මොකද්ද? සම්පකාර සම්විද්‍යාලයක් කරා. ඉන්දියාවෙන් IOC එක. දැන් IOC එකෙන් 51ක් ඉන්දියානු රජයේ. අපි අපේ රජයේ කම්පැනි එකක් විකුණනවා අපිට කරන්න බෑ කියලා. ගන්නෙ ඉන්දියානු රජයේ කම්පැනි එක. මෙහෙමලා. ಭಾರತ್ ඔයිල් ඉන්දියානු රජයේ. හරිද? ප්‍රධාන මොයිල් කර්මාන්තසල අතර ඔක්කොම ඉන්දියානු රජයේ. ඒ ඉන්දියාවේ රජ එකක් අපේ රජ එකක් මිලදී ගන්න. කොහොමද? ඇයි අපිට කරන්න බෑ කියලා. අතිශය වැදගත් මම කියන දේ අපේ ජාතික ආර්ථික උපාය මාර්ගයට අනුරූපී වන පරිදි ඒ ආර්ථිකය ආණ්ඩුව හසුරුවන්න. ඒක අපි අත්හරින්නේ. ඇයි? මේකට ආණ්ඩුවට කරන්න පුළුවන්. මම මේක කරන්න පුළුවන්. මොකද්ද මෙතන තියෙන ප්‍රශ්න? ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මේ ආයතන මෙහෙවීමට දේශපාලන මැදිහත් කිරීම. දැන් මොකද්ද? අර්ජුන රණතුංග වරාය ඇමති වෙනවා. වරාය සභාපති වෙනවා ධම්මික රණතුංග. කොහොමද එක්ස්පර්ට් වෙන්නේ වරාය ගැන මෙයා වරාය ඇමති වෙනකොට? ඊළඟ අර්ජුන රණතුංගේ වරාය ඇමතිකම අයින් කරලා අර්ජුන රණතුංග පෙට්‍රෝලියම් ඇමති කරනවා. කනිත් තෙල්ලම. එතකොට ධම්මික රණතුංග පෙට්‍රෝලියම් සභාපති වෙනවා. ඊළඟ සාගල රත්නායක වරාය ඇමති වෙනවා. ඊට පස්සේ කාවන් රත්නායක අයියා වරාය සභාපති වෙනවා. මොකක් කරේ අයියේ මල්ලි නිකන් ඥාන සම්බන්ධද ඇමති. හරිද? හරිද? ඉතින් කොහොමද වෙන්නේ? අද පෙට්‍රෝලියම් සභාපති කවුද? අලි සබ්රි. අලි සබ්රිගේ මල්ලි සබ්රි. නේද? ඉතින් මොකද වෙලා? හරිද? එයා ලංකාවේ මෙහෙම කවුද? සාමාන්‍ය පෙළ අසමත් සිරන්තිගේ මල්ලි. අයියානේ. සිරන්තිගේ අයියා. රනිල්ගේ ආණ්ඩුවේ චරිත රත්වත්ත කියන්නේ ඔය ඇමතිවරුන්ට වඩා වැඩි බලය තියෙන කෙනෙක්. එයා ලංකාවේ CEO කවුද? සුරේන් රත්වත්ත. චරිත රත්වත්තගේ සෝහිරා. දාලා තැන් තියෙන මම මේ කියපු ටික විතරක් බලන්න. වරාය පෙට්‍රෝලියම් එයා ලංකා. හැබැයි කවුරුවත් දැන් මේ කුෂි රක්ෂණ මණ්ඩලේ ඒවට දාන්නේ. මම අහන්නේ මොකද්ද මේ? විශාල ධනෙ හැසිරෙන තැන්. හරි. විශාල ධනෙ හැසිරෙන තැන් වලට මොකද්ද කරන්නේ? මේ දේශපාලන මැදිහත් වීම කරනවා. එනිසා පළමු කොටම රජයේ ආර්ථික උපාය මාර්ගික වැදගත් මර්මස්ථාන රජයේ සතුව තියාගත යුතුයි.
දේශපාලනීකරණය නතර කළ යුතුයි. ඒක අපි කරමු. අපි කරලා තියෙනවා. මම කුස්කාරම ඇමති වෙනකොට ලක්පොර සභාපති. ලක්පොර සභාපති කියන්නේ මෙල් කියලා මෙල් නේද? මෙල් කියලා මහත්මයෙක් හිටියේ. අපි දන්නේ නැහැ කවුද කියලා. අපි දැන් බැලුවා ශේෂ්ත්‍රයෙන් හොයලා බැලුවා. හොඳ එක්ස්පර්ට් කෙනෙක් කවුද ඉන්නේ? මොකද ලංකාපොර කියන්නේ ව්‍යාපාරික ආයතනය. හොඳ බිස්නස් නොලෙජ් එකක් තියෙන කෙනෙක් ඕන. එයා අපි හොයලා බලනකොට එයා එලිෆන්ට් හවුස් එකේ මාකටිං මැනේජර්. එයා තමයි අපේ ලක්පොර එකේ සභාපති උනේ. අපි පත්වීම් ලිපිය දෙනකොට තමයි මූණ දැක්කේ. මතක තියාගන්න. ඒගොල්ලන්ගේ පෙකිනිවල කඩාගෙන එකට එන්නේ. ඉතින් මේකට වෙලා තියෙන්නේ. හරිද? ඊළඟ කොමර්ෂල් පොහොර ව්‍යාපාරික ආයතනය. බිස්නස් එකක් කොමර්ෂල් පොහොර එකට තියෙන්නේ. ලංකාවේ හිටපු ව්‍යාපාරිකේ මහින්ද තෙන්නකෝන් අපි කොමර්ෂල් පොහොර එකේ සභාපති කරා. මිල්කෝ ආයතනය ඒක කිරිත් එක්ක ඒ ශේෂ්ත්‍රයත් එක්ක ගැට ගහලා තිබෙන්නේ. ඒකේ සභාපති කරේ පසු වෛද්‍ය ડોක්ටර් අරඹෙවල ඒකේ දෙවනියා නියෝජ්‍ය සභාපතිවරයා බවට පත් කරේ ડોක්ටර් නවරත්න. ડોක්ටර් නවරත්න කියන්නේ ඒ වෙලාවේ නෙස්ලේ සමාගමේ හිටපු නෙස්ලේ සමාගමේ ප්‍රධාන මාකටිං පැත්තේ වැඩ කරපු කෙනෙක්. ඒ දෙන්න තමයි අපි මිල්කෝ එකේ සභාපති කරේ. අපි නම් ගම් දන්නේ දානකොට මතක තියාගන්න. නමුත් අපි විපරමක් කරලා බැලුවා හොඳ මහත්තුරුද ඔව්. අරඹෙවල මහත්තයා අරඹෙවල ડોක්ටර් අරඹෙවල මිල්කෝ ආයතනේ වැඩ කරේ පඩි ගන්න නැතුව සභාපතිවරයා. අපි කිව්වා ඔයගොල්ලන් මිල්කෝ ආයතන ලාභ ලැබුවා කියලා. මතකද? ලාභ වේතුවක් නෙවෙයි. පළවෙනි වතාවට මිල්කෝ ආයතනය කිරි දීපු ගොවීන්ට ලාභාංශ බෙදුවා. ඒ වසරේ ලාභය බලලා කොච්චර කිරි දුන්නද කියලා බලලා ලීටරයකට රුපියල් ගහන ආපහු දුන්නා. ඒ වෙලාවේ සාමාන්‍ය රුපියල් 5000 10000 අතර ප්‍රමාණයක් එක ගොවියෙකුට නැවත ලැබුණා. ඔව් සේවකයන්ගේ පඩි වැඩි කරා. එමෙ කරා. ඉතින් මේ කිරි මේ මිල්කොම තමයි. හරිද? හැබැයි මොකද කරේ අපි? දේශපාලන මැදිහත් වීම අයින් කරා. අපි කුෂි රක්ෂණ මණ්ඩලයේ සභාපති දෙමෙ කවුද? කුෂි රක්ෂණ මණ්ඩලයේ සභාපති කුෂි කර්මාන්තයක් ගැට ගැහුණු නේද? කුෂි ආර්ථිකයත් එක්ක ගැටෙන විෂයක් අපි තෝරගත්ත කවුද? පේරාදෙණිය කුෂි විද්‍යාපීඨයේ ආචාර්ය ආර්යදාස මහත්මයා. එයා තමයි කුෂි රක්ෂණ මණ්ඩලයේ සභාපති කෙනෙක්. ඊට පස්සේ අපිට තිබ්බා ජල සම්පත් මණ්ඩලය. ඔය ජල බෙදාහරණ මණ්ඩලය නෙමෙයි මේ භූගර්භ ජලය පරීක්ෂා කරන එක. අපේ ජල සංයුතිය ජලයේ ස්වභාවය භූගර්භ ජලය ආරක්ෂා කර ගැනීම පිළිබඳ වගකීම් විශාල ප්‍රමාණයක් තියෙනවා ජල සම්පත් මණ්ඩලය. කවුද ජල සම්පත් මණ්ඩලය අපි සභාපති කරේ? පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ විද්‍යාපීඨයේ පස්සේ තුමා උපකුලපති වුණා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ පීඨයේ පීඨාධිපති කටයුතු කරපු මහාචාර්ය අතුල සේනාරත්න. එයා තමයි සබ්ජෙක්ට් එකට. අපි මේ දේශපාලන නෙමෙයි. NLDB ආයතනය. NLDB ආයතනයේ අපි සභාපති බවට පත් කරේ ආරිසෙල වික්‍රමනායක. පඩි ගත්තෙත් නෑ වාහනේ ගත්තෙත්. ඉතින් මේ කිසි ආයතනයක් රජයකට බරක් වුණේ නේ. කොතනකද රජයෙන් භාණ්ඩාගාරයෙන් පඩි ගෙවන්න සල්ලි ඉල්ලුවද? කිසි ආයතනයක් ඉල්ලුවේ. ඒ කියන්නේ මේ ආයතනවල ප්‍රධාන වැඩක් තියෙනවා මොකද්ද? මේ දේශපාලන මැදිහත් වීම ඉවත් කරන්න ඕන. අපි ඉවත් කරලා පාලනය කරලා තියෙනවා. හරිද? එහෙම හැම ආයතනයක්ම තිබුණට වඩා මහජනයාට ඉස්සර නළලිඳක් ගහන්න. හරි මේගොල්ලන්ගේ අනුමැති ගන්න සැලකිතු කාලයක් යනවා. ඔය නළලිඳක් ගන්න ජල සම්පත් මණ්ඩලයෙන් අවසර ගන්න ඕන. ඒ අවසර ඉක්මනින් ලබා දෙන්න සලසුම් කරනවා. මේ කඩා වැටුණයි කියන එක පාඩුයි කියන ආයතන කාර්යක්ෂම කරන්න අපි කරලා තියනවා කරන්න පුළුවන් මේක. ඒත් ඔක්කොම බදා ගන්න ඕන කියලා මම කියන්නේ. කරන්න පුළුවන්. ඊළඟ මේ ආයතන ගොඩනගා ගන්න ඊළඟ මොකද ප්‍රධාන එක? ප්‍රධාන එක මේකේ වංචා දූෂණ ඉවත් කරන්න ඕන. ඒක කරන්න පුළුවන්. මිනිකන් සමහර අය හිතන මේ වංචා දූෂණ කියන්නේ මේ ජාන වලින් එහෙම එනවා ඒගොල්ලන්ට. හරිද? ඒගොල්ලෝ හිතන මේ පොදු ජනතාව මේ ඉන්නේ මොහොරකම්. එහෙම නෑ. පොදු ජනතාව හැම වෙලාවෙම අපි හරි සමාජයක් නිර්මාණය කරනවා නම් පොදු කෙනා තමන්ගේ ජොබ් ගැට්ට එහෙම තියෙන කෙනෙකුට තමන්ගේ ඩියුටි එක නිවැරදිව කරලා යම් ප්‍රතිලාභයක් යම් ප්‍රතිඵලයක් රට අරන් දීම සඳහා උනන්දුවක් ඉන්න මිනිස්සු නේ. ඒකයි අපි කූද්දන්න ඕන. අපි එහෙම සමාජයක් හදලා නේ. තමන්ගේ තියෙන දැනුම, තමන්ගේ තියෙන හැකියාව ඒක උපයෝග කරගෙන තමන්ගේ ශේෂ්ත්‍රය අලුත් දෙයක් කරන්නේ කොහොමද? අන්නේ ජොබ් ගැට්ට හැදුවොත් අපිට මේක ඉතා හොඳින් සංවිධානය කරගන්න පුළුවන්. හැබැයි එහෙම කරන්නේ කොහොමද? පත්වීම් දේශපාලනික නම් නේද? ආයතනයේ ඉන්න ලිපිකරුට භූගර්භ විද්‍යාව පිළිබඳ එයා අවුරුදු 10ක් විතර
මොකද්ද ජල සම්පත් මණ්ඩලේ වැඩ කරපුවාම එයාට පොඩ්ඩක් දැනෙනවා ඒක. එයා දන්නවනේ ඒක විෂය නිකන් ක්ලාක් හැටියට උනත් විෂය දැනගන්නවා අවුරුදු 10ක විතර වැඩ කරනවා. මොකවත් දන්නේ නැති ඡන්දිල්ල පෙරදිච්ච මිනිහ කියලා සභාපති කරනවා. වැඩක් තියෙනවා. දැන් විෂයන් පිළිබඳ අවබෝධයක් තියෙනවා. ඒ විෂයන් නේද? ඒ විෂයන් වලින් තමගේ දැනුම හැකියාව උපයෝග කරගෙන ඒවා වෙනස් කරන්න ඕන කියලා කල්පනා කරන කණ්ඩායමක් නම් ඉන්නේ. සේවකයන් ඊට අනුරූප විදිහට වැඩ කරනවා. ඒක අපි අයින් කරනවා. ඒක අපි කරනවා. දෙක මේ පුරවන එක දැන් ගොඩක් කෙනා පුරවලා කියලා. ඔව්. විදුලි බල මණ්ඩලේ නම් 26616 ලොකුයි. පෙට්‍රෝලියම් එක කියනවා 2200ක් විතර 2300ක් විතර පෙට්‍රෝලියම් එක. තෙල් සංස්ථාව. ලොකුයි. IOC එක 164යි. සමහර එක සංසන්දනය කරනවා. IOC එක 164යි තෙල් සංස්ථාවේ 2000 ගන්න. හැබැයි මතක තියාගන්න. IOC එක සමහර අය මෑන් පවර් ඒජන්සි වලින් අරන් වැඩ කරන්නේ. ඒකත් මතක තියාගන්න. සුද්ධම නෑ හොඳේ. දැන් මේක 164න් දුවන මේක 2000 ගානකින් දුවනවා කියනකොට මොකද වෙලා තියෙන්නේ? IOC එක කරන දේ තමයි මෑන් පවර් ඒජන්සි වලින් සේවක කරන් වැඩ කරනවා. වහල් සේවයක් තියෙනවා එතන සමහර අය. හැබැයි මේ පංගුව වැඩි. අපි ඒත් පිළිගන්නවා මේක වැඩි. හැබැයි වැඩි උනේ කොහොමද? ඔයගොල්ලෝ මං හැමදාම කියන්නේ මාතර ඉඳන් කොළඹ වරාය හයිවේ එකේ උදේ බස් 5ක් එනවා. මාතර ඉඳන් කොළඹ වරායට වැඩට එනවා බස් 5ක් හයිවේ එකේ. ඇයි? මාතර හිටියා වරාය ඇමති. ඊළඟ කුලියාපිටිය ඉඳන් ඉසුරුපායට උදේට බස් දෙකක් එනවා. අධ්‍යාපන ඇමති හිටියා කුලියාපිටිය. ඊළඟ රත්නපුරේ ඉඳන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට උදේට බස් දෙකක් එනවා. ෆොරින් බියුරෝ එකේ ඇමතිනි හිටියා රත්නපුරේ. ඉස්පිරිතාල වලට බදුල්ල ඉඳන් හැමතැනටම යනවා. හරි. ඉතින් මේක කියලා තියෙනවා. ඉතින් ඊට පස්සේ අපිට මොකද්ද කියන්නේ? ඊට පස්සේ අපිට කියනවා මේක බරයි කියලා. බර කරේ කවුද? අද මුළු විශ්වවිද්‍යාල පද්ධතියම බැලුවා. අධ්‍යයන කාර්ය මණ්ඩල හිගයි. එමනේ අනිත් සෝදරේ. අධ්‍යයන කාර්ය මණ්ඩල හිඩේ පුරවලා තියෙන කවුද? අනධ්‍යයන කාර්ය මණ්ඩලේ. පෙර මේ ජපුර 3000 ගණනක් ඉන්නවා. 3000 ගණනක් ඉන්නවා අනධ්‍යයන කාර්ය මණ්ඩල ජපුරේ. ආචාර්යවරු 500ක් තියෙනවා. හරි. ආචාර්යවරු වගේ තුන් ගුණයකට කිට්ටු වෙන්නනවා අනධ්‍යයන. විශ්වවිද්‍යාලෙක වැඩි වෙනව කවුද? අධ්‍යයන කාර්ය මණ්ඩලේ. හැබැයි වැඩි වෙලා තියෙන කවුද? අධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා පහසුකම් සැලසීමේ කාර්ය මණ්ඩලය වැඩි. එයි ඒවා තමයි පුරවන්න ලේසි. අධ්‍යයන කාර්ය මණ්ඩලයට ගන්න අදුමතරම ෆස්ට් ක්ලාස් එකක් සෙකන්ඩ් ක්ලාස් එකක් තියෙන්න ඕන නේද? තරඟකාරීත්වයක් තියෙන ඉන්ටර්විව් එකක් තියෙන්න ඕන. ඒක ක්‍රමවත්ව. හැබැයි අරක එහෙම නෙවෙයි. ඒක ඕනතරම් පුරවන්න පුළුවන්. ඒ නිසා අපේ රාජ්‍ය සේවයේ පළල් වෙලා තියෙන උඩින් නෙවෙයි යටින්. පුරවලා මේක ලොකු කරලා තියෙන පහළ. ඒ දේශපාලන පත්වීම. අද ඒගොල්ලෝ අපිට මම දැක්කා කවුද කංචන විජේසේකර කියනවා විදුලි බල මණ්ඩලය දුවන්න පුළුවන් 500. එහෙමනේ කිව්වේ නෑ පෙට්‍රෝලියම් එක දුවන්න පුළුවන් 500. විදුලි බල මණ්ඩලය අඩකින් පුරවන. පිරෙන්නේ කවුද? අපිද? අපේ මුණ බලන් පාර්ලිමේන්තුවේ ඒක කියනවා. හරිද? මොකද වෙලා? ඒ නිසා මේ ආයතනවල මේ දේශපාලන මැදිහත්දී මේ පිරවීම කියන්නේ එතන වැටුප් පිළිබඳ ප්‍රශ්නෙම නෙවෙයි. ඒ පිරවීම විසින් හදන සංස්කෘතිය. සමහර නිලධාරීන් අපිට කියලා තියෙනවා. හරිද? ඩ්‍රයිවර් මහත්තයා හරිද? නිලධාරි මහත්තයාට වඩා උසස් වගේ යන්නේ. ඇයි ඩ්‍රයිවර් ඇමති කිව්වා? හරිද? එයා කිව්වා මෙහෙන් අරවන්න කියලා. දැන් මෙහෙන් යමු කියලා එනවා. මේ වෙලා තියෙන්නේ. මොකද වෙලා තියෙන්නේ? මුළු යාන්ත්‍ර විනාශ කරා. ඒක විසින් මොකද වෙන්නේ දන්නවද? ඒ පුරෝප සේවක සංඛ්‍යාව නෙවෙයි ප්‍රශ්නය. ඒක විසින් මුළු ඒ ආයතනයේම හරිද? සංස්කෘතිය කඩා වැටෙනවා. රාජ්‍ය සේවය කඩා වැටෙන එතනින්. දැන් අපි රාජ්‍ය සේවය අපි ඉන්නවා දිසානායක මහත්තයා. හරිද? නේද අපිට හැමදාම ඔබතුමාලා කිව්වේ 70ට කලින් ඉතාමත් හොඳ ශක්තිමත් රාජ්‍ය සේවය හොඳ රාජ්‍ය කොමිසම් සභාවක් තිබුණා. හැබැයි මේ ඔක්කොම කඩා වැටුණා. කඩා වැටලා මොකද කරේ? මට මතකයි එක වෙලාවකදී ගුණසේකර මහත්තයා අපේ සංස්කෘත අමාත්‍යාංශයේ ලේකම්තුමා කිව්වා. එතකොට පත්වීම් 3ක් ආවා කිව්වා. එතුමා කිව්වා එතුමට රජයේ රස්ස 3ක් ආවා කියලා. එකක් DRO හැටියට ආවා කිව්වා. තව මොකක් කරේ ඔන්නම රැකියා 3ක් රජයේ ආවා කිව්වා. රජයේ රැකියා 3ම කවුද ලියුම් බෙදන කෙනා ඇවිල්ලා පියන් මහත්තයා ඇවිල්ලා පත්වීම් කොලේ දීලා අහවල් දවසට වැඩේ ඉන්න කියලා ලියුම අරන් ආවා. ඉතින් පහුවදා ඒ ලියුම තියෙන දවසට කාර්යාලය වැඩ බාර ගන්නවා.
ඒතර පත්වීම් තුනම යාට ආවේ තැපල්කරු තමයි පත්වීම ගෙනත් දෙන්නේ. අහවල් ඔබ තෝරාගෙන නැත අහවල් දිනේ වැඩට එන්න යනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් පත්වීම් කොලේ දෙන්නේ එමෙති. ඉතින් එතුමා ඇහුවා එමෙති පියුම් වෙලාද පියුම් එමෙති වෙලාද කියලා. ඉතින් මේවා වැට්ටුවේ. හරිද මේවා විනාශ කර. හරිද මේ ඔයගොල්ලෝ කවුරු හරි හිතනවා මේ පාලකයන්ට ආණ්ඩුවේ තියාගෙන හරි විකුණලා හරි කොහොමවත් මේ පාලකයන්ස් මේව කොට ගන්න බෑ. මේගොල්ලෝ මුළු රාජ්‍ය යාන්ත්‍රණය බිඳ වැටුවා. ඉතාමත් උසස් මේ ආසියාව ඉතාමත් කාර්යක්ෂම ශක්තිමත් එහෙම අශෝක මහත්තයනේ. ඉතාමත් හොඳ රාජ්‍ය සේවය අපේ අශෝක මහත්තයලා වගේ කට්ටිය අපේ දිසානායක මහත්තයලා වගේ කට්ටිය අපේ නේද මේ ඉන්න කට්ටිය. ඉතාමත් හොඳ රාජ්‍ය සේවයක් තිබුණා අපේ. මේක මුළුමනින් මිනිස්සු කරේ මේ දේශපාලන කරනවා. ඒ නිසා අන්න ඒකේ මුදවා ගන්න ඕනේ මේක ගන්න. ඊළඟ ගත්තොත් මම කරුණු කීපයක් කියන්නම්. දැන් මේ තර්ජනයට ලක් වෙලා තිබෙන ආයතන. එකක් තමයි විදුලි බල මණ්ඩලය. දැන් විදුලි බල මණ්ඩලය විකිණීම කියලා සාකච්ඡාවක් ඇවිල්ලා තියෙනවනේ. විකුණලා දාන්න. ඇයි බිල වැඩි? නන්දක හාමුදුරන් වහන්සේලාත් දැන් නේද? 7500 තාපු බිල 44000 කියලානේ. හරිද? දැන් ලොකු එකක් තියෙනවා නේ. ඉතින් මම කියන්නේ දැන් මේ මොකද්ද? විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන තැන් තුනකින් සමන්විතයි. එකක් ජනනය. දෙක සම්ප්‍රේෂණය. තුන බෙදා හැරීම. එහෙමනේ රංජන් සහෝදරේ නේද? එක ජනනය, දෙක සම්ප්‍රේෂණය, තුන බෙදා හැරීම. තව කලමනාකරණයට අරම මේ තව එකක තියෙනවා. නමුත් මේක තමයි විදුලියත් එක්ක සම්බන්ධ වෙච්ච ප්‍රධාන ආයතන තුන. ජනනය. දැන් යෝජනා කරන්නේ මේවා විකුණන්නද? අපිට කෙලින් කියන්න නිකන් අරම මේවා බෑනේ. ප්‍රතිවගත කිරීම ඔය නම් මත පිට මතකයිනේ. ප්‍රේමදාස ගෙනවා ජනතාකරණය කියලා. චන්ද්‍රිකා ගෙනවා විවෘත ආර්ථිකයට මානසික මුහුණුවර කියලා. දැන් එනවා ප්‍රතිවගත කරන පක්ෂපාතී. හැබැයි මේ ප්‍රතිවගත කිරීම ඇතුලේ තියෙන මොකක්ද කියලා හරියට කියන්න. දැන් මේ කියන්නේ ජනනය විකුණන්නද? කෙලින් මේ ප්‍රශ්න අපි අහන්න. නේද? ඒකට දැනට අපිට 2.7 තමයි අපේ මේ ජල විදුලි බලාගාරවල විදුලි එකකක් නිෂ්පාදනය කරන්නේ. ඒවා විකුණනවා. අපි ගත්තොත් නොරොච්චෝලේ අපිට විදුලි එකකක් නිෂ්පාදනය කරන්න 9.8ක් යනවා. ඩීසල් බලාගාරවල නිෂ්පාදනය කරන 29.4ක් යනවා. දැන් මෙතන තමයි ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ. මං කියන දැන් ඇවිල්ලා තියෙන ප්‍රශ්නේ. එකක් මේගොල්ලෝ යෝජනා කරනවා මේ ජනනය කරන බලාගාර විකුණන්න. නෑ මේ හැම එකක්ම ලාභයි. ඒ ජනනය කරන එක පාඩු වෙන්නේ. ජනනය කරන්න යන කොස්ට් එකට ටිකක් වැඩියෙන් තමයි විදුලි බල මණ්ඩලයට දෙන්නේ. එච්චරයි. පාඩු වෙන්නේ. ජනනය කරන්න අපිට යනවන වියදමක් ඊට වඩා පොඩි ගාණක් දීලා විදුලි බල මණ්ඩලයට දෙනවා. ජනනය පාඩු වෙන්නෙම නෑ. හැබැයි දැන් කරන්න හදන්නේ මොකද? එකක් මේවා විකුණන්න, දෙක ජනනය පෞද්ගලික හරහා කරන්න. අන්න ඒක වැදගත්. දැන් යෝජනාවක් ඇවිල්ලා තිබුණා අදානිලට මෙගාවොට් 500ක් මන්නාරමේ දෙන්න. සුළං බලය. අපි ඉන්නවා. ඩීසල්, තාප, ඒකේ ගල් නඟුරු. හරි පෞද්ගලික කෙනෙක් බලාගාරයක් ගාලා අපිට විකුණන්න කමක් නෑ. හැබැයි අපේ පුනර්ජනනීය බල ප්‍රභේදයන් පෞද්ගලික විදේශ සමාගමකට දෙන්න එපා. ඇයි මම මෙහෙම කියන්නේ? අපිට දැන් මන්නාරමින් මෙගාවොට් 100ක සුළං විදුලි බලාගාරයක් තියෙනවා. හරිද? අපේ කොස්ට් එක ඇවිල්ලා ඩොලර් 3.5. ඩොලර් 3.5. හරිද? ඩොලර් 3.5. දැන් අපි පටන් ගන්න අවුරුදු කීපයයි දැන් අපි කොස්ට් එක කවර් කරලා ඉවරයි. දැන් මොකද වෙන්නේ? උලන් එනවා විදුලිය හැදෙනවා. ඒක මුළුමනින්ම ලාභයි. හරිද? දැන් අදානිට මොකද යෝජනා කරන්නේ? අදානිට අපි මෙගාවොට් 500ක විදුලි බලාගාරයක් දෙනවා. දුන්නාම එයා එකෙන් හදනවා. එයා උපරිම ගත්තොත් ඩොලර් මිලියන 450ක් වියදම් කරනවා. ඩොලර් මිලියන 450කින් අදානි හදන සුළං විදුලි බලාගාරය. දැනට ඇග්‍රීමන්ට් එකඟතාවය ඇවිල්ලා තිබෙන්නේ ඩොලර් 7.5. ඩොලර් 7.5. හැබැයි අපිට කොස්ට් එක කීයද ගියේ අපේ මන්නාරමට 3.5යි. ඉන්දියාවේ ආණ්ඩුවේ සුළං බලාගාරයක් අදානි කරනවා. මේ ළඟදී ටෙන්ඩර් දැම්මා. අදානිට ඉන්දියාවේ සුළං බලාගාරයක් හදන්න ගන්න බෑ ටෙන්ඩර් නැතුව. ඉන්දියාවේ අදානි ගත්තේ කොහොමද ටෙන්ඩර් දාලා?
කීයද? ඩොලර් 7.3මාරයි. ඒකකයක්. අපේ කීයද? 7මාරයි. අපි ටෙන්ඩර් කරනවන්නේ නැහැ. අපි යාට දෙනවා. හැදුවට පස්සේ මේ ගාණෙන් අපි විදුලි ඒකකයක් ගණනය කරොත් අවුරුද්දකට යාට හම් වෙනවා ඩොලර් මිලියන 151ක්. මේ ඇග්‍රීමන්ට් එක ගහන්නේ අවුරුදු 30කට. අවුරුද්ද ඩොලර් මිලියන 151යි. ඒ වගේ 30ක් ආසන්න වශයෙන් ගත්තොත් ඩොලර් මිලියන 4650යි. ඩොලර් මිලියන 4650යි. වැය කරේ කීයද? අපි 650ම කියමු. නේද? ඩොලර් බිලියන 4ක් අවුරුදු 30ක් ඇතුළත අදාළ ගෙනියනවා. හරි. ඒ නිසා මේ සුලන් හරහා හදන විදුලිය ඒගොල්ලෝ විශාල ලාභය උපයනවා. දැන් අපි ඇයි මේ ගල් අඟුරු වලින් මාරු වෙන්න, ඩීසල් වලින් මාරු වෙන්න, ඒවා පරිසර හානි වගේම, ඒවා අධික මිල ගණන් වගේම තව එකක් කල්පනා කරන මොකද්ද? ඒවට අපි ඩොලර් එළියට යනවා ගලාගෙන. තෙල් ගේන්න ඕන පිට රටින්. ගල් අඟුරු ගේන්න ඕන පිට රටින්. ඒ නිසා අපි මේ ඩොලර් ප්‍රශ්නෙට ගල් අඟුරු ඩීසල් බලාගාර හේතු වෙලා තියෙනවා. දැන් අදානි සුලම් බලාගාරයක් හදපුවම එයා ලාභය ගෙනියනවා ඩොලර් වලින්. දෙකම එකයි. අපේ සුලන් ඩොලර් කියලා එයා ගෙනියනවා. අපි ඩීසල් ගෙනාවත් එකයි, තියෙන සුලන් වලට ඩොලර් ගෙවුවත් එකයි. ඒ විතරක් නෙවෙයි. මන්නාරමි මෙගාවොට් 150ක විදුලි බලාගාරයක් වෙනුවෙන්, ඒ කියන්නේ මන්නාරමි තමයි හොඳම අයිඩියල්ම තැන අපිට. එතන මෙගාවොට් 2000ක විභවතාවයක් තියෙනවා කියලා තමයි දැන් හඳුනන් තියෙන්නේ. එතන මෙගාවොට් 150ක සුලම් බල ව්‍යාපෘතිය සඳහා ADB එක ෆන්ඩ් කරන්න හිටියා. ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන නේද? ඩොලර් මිලියන ඒ කියන්නේ මෙගාවොට් 150ක බලාගාරයක් හදන්න ආසියානු සංවර්ධන බැංකුව විදුලි බල මණ්ඩලය දෙන්න හිටියා. ඉතා කුඩා ණය ප්‍රමාණය. අවුරුදු 3කින් ඒ කොස්ට් එක කවර් කරගන්න පුළුවන්. දැන් මං කිව්වේ ලක්ෂ පානවල 1.58 ඉන්නේ ඇයි? අපි කොස්ට් එක කවර් කරන් ඉවරයි. දැන් මේ ඔපරේෂන් කොස්ට් එක තියෙන්නේ. සාමාන්‍ය නිෂ්පාදන පිරිවෙ 1.58යි. හරිද? දැන් සුලම් බලාගාරෙත් අවුරුදු 2-3ක් යනකොට කොස්ට් එක කවර් කරන් අවසන් මේවුම නිෂ්පාදන පිරිවෙ ඉතා කුඩා ප්‍රමාණයකට අඩු වෙනවා. හැබැයි මොකද කරේ? කොවිඩ් වසංගතය ආවට පස්සේ ආණ්ඩුව කතා කරා ADB එකත් එක්ක. ADB එකත් එක්ක කතා කරලා අර සුලම් බලාගාරයේ දෙන ණය යෝජනාව බෙහෙත් දෙන්න වෙනස් කරා. ඒක නෑද? ඊළඟ දැන් තව එකක් ආවා. ඇමරිකානු USAID ආයතනය මෙගාවොට් 200ක සුලම් බලාගාරයක් සඳහා ඒගොල්ලෝ ෆන්ඩ් කරන්න ලෑස්ති. ඒගොල්ලෝ හැබැයි කොන්දේසියක් දාලා තියෙනවා. මොකද්ද? ඒගොල්ලෝ දාලා තියෙන කොන්දේසිය තමයි නිෂ්පාදන පිරිවැය ඩොලර් 7.3මාරට වඩා වැඩි වෙන්න බෑ කියලා. ඔන්න හොඳද නරකද? හොඳයිනේ. හරි. ඒ කියන්නේ ඒගොල්ලෝ අපිට දෙනවා මෙගාවොට් 200ක සුලම් බලාගාරයක් හදන්න ණයක් සාහන කුලියට. හැබැයි ඒගොල්ලෝ අපිට කොන්දේසියක් දාන මොකද්ද? විදුලි බල බණ්ඩයට අපි මේ ණය දෙනවා. හැබැයි ඕගොල්ලෝ නිෂ්පාදන පිරිවැය ඒකකයට ඩොලර් 7.3මාරට වඩා තියාගන්න බෑ කියලා. පුළුවන්. එකඟ වුණා. ඒවන අපි කරන්න ඕන. ඒක කරපුවා මොකද? අවුරුද්ද දෙක තුනක් යනකොට අපේ මුදල් ටික කව වෙනවා, හුලං වෙනවා, විදුලිය එනවා. නරකද? අදානියට දුන්නොත් මොකද වෙන්නේ? අදානියට දුන්නොත් මේ මෙගාවොට් 500ක් එයාට අපි දෙනවා. අපි ඒ 500 දැන්ට ඇග්‍රීමන්ට් දැන්ට එකඟතාවය වෙලා තියෙන ඩොලර් 7.5යි. එහෙම බැලුවොත් අවුරුද්දකට ඩොලර් මිලියන 151ක් අපි ගෙවන්න ඕන අදානියට. අවුරුදු 30ක් ගෙවන්න ගිහපුවාම ඩොලර් බිලියන 4.5ට වඩා වැඩි වෙනවා. අනිවාර්යෙන් ඩොලර් බිලියන 4ක් අවුරුදු 30ක් ඇතුළත ගෙනියනවා. අදානි ඩොලර් උපයන්නේ මොකෙන්ද? අදානි ඩොලර් උපයන්නේ අපේ හුලං වලින්. අපේ හුලං එයා ඩොලර් වලට කන්වර්ට් කරලා ගෙනියනවා. ඒ නිසා තමයි අපි මේ කියන සුලම් බල විශේෂයෙන්ම පුනර්ජනනීය බල ශේස්ත්‍රයේ ලංකාවට තියාගන්න. ආණ්ඩුව ඒ ජනනය තියාගන්නවා. එනත අපේ බර අපරාධයක් මේක. අපේක ස්වභාවික සම්පත්. අපිට හිමි සම්පත්. ඒ සම්පත් වලින් මොකද්ද වෙන්නේ? ඩොලර් උත්පාදනය කරන අදානි. එනිසා ජනනයේ විශේෂයෙන්ම පුනර්ජනනීය බල කොටස අත්තරින්න දෙන්න හොඳ නැහැ. කරන්න පුළුවන්. ඒ නිසා පුනර්ජනනීය ප්‍රශ්නයක් මෙතන නැහැ. එතන ලාභ පාඩු පිළිබඳ ප්‍රශ්නයක් පැන නගින්න. ඊළඟ පැන නගින්නේ කොතනද? සම්ප්‍රේෂණය. සම්ප්‍රේෂණ මුළුමනින්ම කරන්නේ ආණ්ඩුව. ලෝකේ හැමතැනම
ලෝකෙ ගොඩක් රටවල් වල සම්ප්‍රේෂණය කරන්න ආණ්ඩුව. සමහර රටවල පුද්ගලිකව හදනවා හැබැයි ගෙනියන්නේ කවුද ආණ්ඩුව? සම්ප්‍රේෂණය. ඒක දැන්ට ආණ්ඩුවේ තියෙනවා. ඊළඟ දෙන බෙදා හැරීම. දැන්ටමත් බෙදා හැරීම කලාප හතරකට කඩලා තියෙන්නේ. නේද? කලාප හතරකට කඩලා තියෙනවා. ඒ කලාප හතර කළමනාකරණයක් කරමින් තිබෙනවා. අර විශාල වැඩි බෙදා හැරීමේ ඝනත්වයක් තියෙන තැන, ගෙවල් ළඟ තියෙන තැන. එක කණුවෙන් නිකන් වයර් 10ක් 15ක් අදින්න පුළුවන් හොඳම නිකන් හදවත වගේ තැන් ටික ලෙකෝ එකට දීලා තියෙනවා. අන්ඩෝර්වේ පැත්තට ගියොත් මට කෙනෙක් කිව්වා නිකන් එයාගේ ගෙදර ලයිට් ගෙනියන්න කිලෝමීටර් 2ක් විතර කණු වෙලන්න ඕන. ඒ වැයබර දරන කවුද? එහෙම වැයබරක් දරන විදුලි බල මණ්ඩලය විතරයි. බෙදා හැරීම පෞද්ගලිකකරණය වුණොත් මොකද වෙන්නේ? ඒගොල්ලෝ බලන්නේ තමන්ගේ ලාභ ඒරියා එකේ බෙදනවා. දැන් ලෙකෝ එක හදලා තියෙන්නේ වැඩි විශාල ජනගණත්වයක් තියෙන විදුලි ඉල්ලුමක් තියෙන ඒරියාස් ටික අද බාලා තියෙන බෙදා හරින්න කාටද? ලෙකෝ එකට. අනිත් එක මොකද වෙලා තියෙන්නේ? අනිත් එක විදුලි බල බණ්ඩලෙන් කරනවා. ඒ නිසා මේකේ පාඩු ලැබෙන කිසි තැනක් නැහැ. මත තියලා. එහෙනම් පාඩු ඇතුනේ කොතනද? පාඩිය ඇතුනේ හරි සරලයි. නිෂ්පාදන පිරිවැයක් යනවා. නිෂ්පාදන පිරිවැයේ ප්‍රධාන පංගුවක් තියෙන කොතනද? තෙල් සහ ගල් අඟුරු වල. ඒක ලෝක වෙළඳපොලේ ඩොලර් රුච්චාවචනත් එක්ක රඳා පවතිනවා. එතකොට නිෂ්පාදන පිරිවැයට අනුව විදුලි ඒකකයක මිල ඉහළ යනවා. ආණ්ඩුව මොකද කරන්නේ? විදුලි ඒකකයේ මිල ඉහළ දාන්න දෙන්නේ නැහැ. දෙන්නේ නැතු වුණාම මේක බහන්න. ඒ දෙන්නේ නැති එක හොඳයි. සමහර ඒවා විදුලිය තෙල් වගේ ඒවා යම් සහනාධාර මිලකට දෙන්න පුළුවන් නම් හොඳයි. හැබැයි සහනාධාරය මොකද කරන්න ඕන? ඒක ආණ්ඩුව බාර ගන්නවා. හැබැයි සහනාධාරය බාර ගන්න ඕන විදුලි බල මණ්ඩලය. ඒතර වෙන්නේ පාඩු වෙනවා. ඊළඟ සේවක පිරිවීම, අකාර්යක්ෂමතාවයන්, නේද? වංචා දූෂණ ඒවා විසින් තමයි මේ අර්බුදය හදලා තියෙන්නේ. එහෙම නැතුව ජනනය සම්ප්‍රේෂණයේ බෙදා හැරීම කියන හරිම කළමනාකරණ ක්‍රමවේදයකට ගියොත් මෙතන ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. හැබැයි අපි හිතනවා මේක යම් අභ්‍යන්තර ප්‍රතිවගත කිරීමකට ඕන. සමහර අයට අවිල තියෙන අධිකාරී බලය නේද? සමහර ඒවා පමා කිරීම පිළිබඳ ප්‍රශ්න. සමහර ඒවාට අනුමැතිය දීමේදී සිදුවී තිබෙන ප්‍රශ්න විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා යම් අභ්‍යන්තර ප්‍රතිවගත කිරීමකට යන්න ඕන විදුලි බල මණ්ඩලය. ඒක කරන්න ඕන කොහොමද? ඒක කරන්න ඕන ප්‍රතිවගත කිරීම සඳහා කාර්යාලය කරින්න ඕන ඉස්සරලා. මේ පාරිභෝගික නේද? අපේ රටේ පාරිභෝගික ජනතාවත් එක්ක ගැට ගැහිච්ච ප්‍රශ්නයක්. ඒ සේවකයන් එක්ක ගැට ගැහිච්ච ප්‍රශ්නයක්. ජාතික ආරක්ෂාවත් එක්ක සම්බන්ධ වුණු ප්‍රශ්නයක්. අපේ මුළු රටේ ආර්ථිකයත් එක්ක සම්බන්ධ වුණු ප්‍රශ්නයක්. ඒක නිකම් මේ කවුද? මෙයා කවුද මේ? හැමදාම විදුලි බල මණ්ඩලයේ පෙට්‍රෝලියම් එකේ ඉන්නේ ඔළුව තියාගෙන. ෆර්ඩි නේද? ෆර්ඩිනැන්ඩු තව 4-5 දෙනෙකු වමනාවට කරන්න පුළුවන් එකක් නෙවෙයි. මේකේ ආර්ථිකයට කොහොමද බලපාන කරන්නේ? ජනතාවට කොහොමද බලපාන්න ඇති වෙන්නේ? ආයතන ඇතුලේ මොකද්ද සිද්ධ වෙන්නේ? මේ ඔක්කොම විමර්ශනය කිරීම සඳහා ප්‍රතිවගත කිරීමේ කාර්යාලයක් ආරම්භ කරලා හැමදෙනාගේම යෝජනා අරන් අභ්‍යන්තර ප්‍රතිවගත කිරීමක් වුණා. අපි ඒක පිළිගන්නවා. මේ 26600ක් විතර වෙන සේවක සංඛ්‍යාව මීට වඩා කාර්යක්ෂමව මෙහෙවීම සඳහා සමහර ව්‍යාපෘති පමාවීම වැළැක්වීම සඳහා සමහර මේ ජනතාවගේ ඉල්ලීම් නේද අඩාල නොවීම වැළැක්වීම සඳහා යම් අභ්‍යන්තර ප්‍රතිවගත කිරීමට අපි විදුලි බල මණ්ඩලය කැමතියි. හැබැයි එය මා කියන අර වෙළඳපොළ මත හරි නියාමනයක් තුලින් හරි නෙවෙයි. ඒක රජයේ සතුව තියෙන්න ඕනේ තවත් වැදගත් කරුණු කීපයක් නිසා. රිපෝටර් වාරණයෙන් තොර අපක්ෂපාතී වාර්තාකරණය